May the Triple Gem bless you. Good evening. You all are welcome to the online English class for පිරිවෙන students. මම මුලින්ම කනගාටුව ප්‍රකාශ කරනවා පහුගිය දවසේ අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා සහ දරුවෝ යම් අපහසුතාවකට පත් වුණා නම් අපි අතින් පන්තිය එදා පවත්වන්න බැරි වුණා පහුගිය සෙනසුරාදා. ඒකට හේතුව අධික වර්ෂාව නිසා මේ පළාතේ බොහෝ තැන්වලට විදුලිය තිබුණේ නැහැ. මට අසල්වැසි තැනකටවත් ගිහිල්ලා ඒ නිසා පන්තිය පවත්වන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම කලින් සඳහන් කරලා තියෙන විදිහට ඒ වගේ අපහසුතා තාක්ෂණික දෝෂ ගැටලු අපේ මේ ගමනට වරින් වර ඇති වෙන්න පුළුවන්. අපි මේ හැම දෙයක්ම දරාගෙන එහෙම අවස්ථාවකට සමාව භජනය කරමින් අපිට කාලය තියෙනවා ගැටලුවක් නැතුව අපි ඉස්සරහට යමු. මොනම විදියකින්වත් අපි මේ වැඩසටහන් නවත්වන්නේ නැහැ. ඒ වගේ අතරමඟදී පුංචි ගැටලු බාධක ආවට. තවත් එක් කාරණයක් මතක් කරන්න ඕන. අපේ එක මම හිතන්නේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් වෙන්න ඇති. මට කතා කරලා ඇහුවා මහත්තයා මොකද පන්තිය නැවතුනේ සෙනසුරාදා ස්ට්‍රයික් නිසාද කියලා. ඉතින් අපේ හාමුදුරුවනේ මම සඳහන් කරන්න ඕන ස්ට්‍රයික් කියන වචනය මගේ ජීවිතේ ගෑවිලවත් නැහැ. මොකද අපි ඉන්න මේ වෘත්තීය ශාස්ත්‍රය ගත්තොත් මේ පාසල් ශිෂ්‍යයෝ සහ අහිංසක පිරිවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අතර වෙනස මම හොඳින්ම අඳුනනවා. ඒ වගේම තමයි පාසල් ගුරු සේවයේ සහ මේ පිරිවෙන් ගුරු සේවයේ තියෙන වෘත්තීය වගකීම කියන දේත් ඒ වෙනස මම හොඳින්ම හඳුනනවා. ඒ නිසා අපි මේ කටයුත්ත කරගෙන යන්නේ බොහෝ අවස්ථාවලදී දෙමාපියන්ගෙන් පවා ඈත් වෙලා සමහර විට දෙමව්පියෝ පවා නැතුව එකම රැකවරණයේ විදිහට වැඩ සිටින පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ වැඩිහිටි ස්වාමින් වහන්සේ සහ පිරිවෙනේ ගුරු බෞතුන් තමන්ගේ එකවරකදී දෙමව්පියෝ විදිහට තව වරකදී සහෝදරයෝ විදිහට යාළුවෝ විදිහට මේ කොයි විදිහටත් වහන්සේලාට ආශ්‍රය කරන්න ඉන්න එකම කණ්ඩායම විදිහට පිහිටට ඉන්න එකම කණ්ඩායම විදිහට අපි ස්ට්‍රයික් කරොත් එහෙම අපි ගන්න පඩියටවත් yaadෙන්නේ නැති බව මම හොඳටම දන්නවා. ඒ නිසා අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා කිසිසේත්ම එහෙම හිතන්න එපා. අපි ඔබ වහන්සේලා ඉන්න තත්වය හොඳින්ම දැනගෙනත් එවැනි අසාධාරණයක් කළොත් එහෙම මං හිතන්නේ ඒක අපේ තත්වයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අපි සෙනසුරාදා පන්ති අපට මග ඇරුණේ ස්ට්‍රයික් එකක්වත් වෘත්තීය අරගලයක්වත් නිසා නෙවෙයි. පැහැදිලිවම මේ ප්‍රදේශයේ තිබිච්ච කාලගුණික විපර්යාසයත් එක්ක අධික වර්ෂාව වුණගත් එක්ක බොහෝ ප්‍රදේශවල විදුලිය යන හිටියා. ඒකත් එක්ක තමයි එදා මට පන්තිය නවත්වන්න සිද්ධ වුණේ. ඒ ගැන කනගාටු වෙනවා. හොඳයි එහෙමනම් අපි පන්තිය පටන් ගමු. අදත් සුපුරුදු විදිහට I'm going to share my screen and explain about the lesson that we are going to do today. අද කරන්න හදන පාඩම ගැන අපි දැන් කතා කරමු. මම එහෙමනම් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා දැන්. Right, I think you can see my screen. This is the important table that we were using last day to make a large number of sentences. Now you can see here I have presented 7 forms of English verbs. ව්‍යාපදවල ආකාර 7ක් මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ ගැන පැහැදිලිවම කතා කළා පහුගිය දවස්වල. ඒ නිසා මේක තේරුම් ගන්න අපහසුතාවක් නැතුව ඇති. නැවත මම මේ මතක් කිරීමක් විදිහට තමයි මේ ස්ලයිඩ් එක පෙන්වන්නේ. අපිට මේ වාක්‍ය තැනීමේ මූලික වැඩ ටික කරගෙන යන්න මෙන්න මේ වගුව පුදුම තරමට ඉවහල් වුණා. අපේ පුතාලා දුවලා ඒ වගේම ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඉතාමත්ම සැලකිල්ලෙන් අහගෙන ඉන්න
අපි මේ ඉන්නේ ඉතාමත්ම වැදගත් තැනක. We are at a turning point. අපි මේ ඉන්නේ හැරවුම් ලක්ෂයක. If the English language was difficult to you, ඔබට ඉංග්‍රීසි භාෂාව අමාරු වුණා නම් ඒක ලේසි කරගන්න තියෙන අවස්ථාව තමයි මේක. ඒ නිසා ඉතාමත්ම වුවමනාවෙන් මේ වැඩේ කරගෙන යන්න ඕන. සටහන් පොත ළඟ තියෙන්න ඕන. සටහන් පොතේ කිසිම අඩුවක් නැතුව පාඩම් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. එතකොට here I have presented these 7 forms of English verbs. The first one is infinitive. The infinitive එකේ අර්ථය මෙතන දීලා තියෙනවා. ඊළඟට simple present. ඒකේ ආකාර දෙකක් දීලා තියෙනවා. එක පැත්තක plural form එකේ කිව්වේ බහුවචන ආකාරය සහ singular form එකේ කිව්වේ ඒකවචන ආකාරය. Then after ing form. ing form එක දීලා තියෙනවා මෙතනින්. ඊළඟට simple past අතීත ආකාරය, past participle ආකාරය සහ මෙන්න මෙතන මේ වගුවේදී මම අලුතෙන් එකක් එකතු කරලා තියෙනවා will කියන එකත් එක්ක infinitive. ඒකෙන් මම අදහස් කළේ බලාපොරොත්තු උනේ ඇත්තටම මෙන්න මේ වගේ මම මේ තේරුම් දීලා තියෙන ආකාරයේ වාක්‍යات අපිට හදාගන්න මේක උදව් වෙනවා. මේ කොලම් එක එකතු කරපු නිසා, right? මේ කොලම් එක එකතු කරපු නිසා we have been able to understand and learn more than 20 sentence patterns in English language. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටා 20කට වඩා අපිට අධ්‍යයනය කරලා ඉගෙන ගන්න උදව් වෙන වගුවක් විදියට මේ වගුව මම නිර්මාණය කරලා තියෙනවා. දැන් මෙතන මට තියෙන විශේෂ වාසිය මේකයි. අපි පිරිවෙනේදී එහෙම නැත්නම් පාසලේදී ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අපිට මේක හදාරන්න වෙන්නේ අවුරුදු ගාණක් අවස්ථා ගණනාවකදී ඉඳන්. මොකද ඔබේ පෙළ පොතේ මේවා දීලා තියෙන්නේ එක් තැන්වල. උදාහරණයක් විදිහට පුංචි කාලේ අපි am is are ගැන කතා කරනවා. ඊළඟට simple present ගැන තව තැනක කතා කරනවා. ඊළඟට ing form එකකින් එන present continuous ගැන තව තැනක කතා කරනවා. ඊළඟට simple past tense කියලා තව තැනක කතා කරනවා. ඊළඟට present perfect tense කියලා මේ past participle එක have කියන verb එක අරගෙන තව තැනක කතා කරනවා. මේ විදිහට ඔබ ඉගෙන ගන්න අවුරුදු කිහිපය පුරාම තැනින් තැන විසිරීලා තියෙන පාඩම් මාලාවක් තමයි මේ එක පුංචි වගුවකට අරගෙන ලොකු වැඩක් අපි කරන්නේ. ඒ නිසාම තමයි මේකේ ඇක්ටිවිටීස් ගොඩාක් කරන්න වෙන්නේ අපිට. You have to develop your speed එක වේගය හදා ගන්නත් ඕන. Not only that, but also you have to improve your skills in making sentences. වාක්‍ය දැනීමේ ඔබේ කුසලතාව, දක්ෂතාව වැඩි දියුණු කරගන්නත් ඕන. එතකොට වාක්‍ය නිවැරදිව හදන්නත් ඕන, ස්පීඩ් එක හදාගන්නත් ඕන. There are two things. වැඩ දෙකක් තියෙනවා. right? අන්න ඒක කරන්න අපිට මේ වගුව දෙහිමින් ඉවහල් වෙනවා. මම මේක නැවත මතක් කළේ පෙන්නුවේ අපි හරියටම සතියකට පස්සේ තමයි අද මුණ ගැහුනේ පහුගිය දවසේ පන්තියේ කරන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා අපිට හදිසියක් නැහැ. අපි ඊ타ත්ම හිමින් පරිස්සමෙන් මේ වැඩේ කරගෙන යමු. හොඳයි, මම මතක් කරන්න ඕන පහුගිය දවසේ අපේ ශිෂ්‍යයෝ කිහිප දෙනෙක්ම කිව්වා බෝඩ් එක පේන්නේ නැහැ කියලා. ඒ නිසා මට අකමැත්තෙන් වුණත් එළිය ටිකක් අඩු කරන්න උනා. එක පැත්තකට අරගෙන ඒ වෙනස වෙන්නේ නැති ඔබට පේන්නේ. මම බෝඩ් එකේ එක පැත්තක් ලියන්න පුළුවන් වෙන්න එළිය වැදෙන එක නවත්තලා තමයි මේ හදාගෙන තියෙන්නේ. අපි බලමු එන අඩුපාඩු මේ විදිහට විසඳගෙන ඉස්සරහට යන්න. හොඳයි. Then let's start our activities using this table. මේ වගුව පාවිච්චි කරමින් අපි එනම් අපේ වැඩ ටික කරගෙන යන්න පටන් ගමු. මුලින්ම මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. මේ ඇක්ටිවිටි එක අපි දැන් කරන්න හදන්නේ එදා වගේම
Right. I think you have kept ready a notebook and the other rough notebook. කටු සටහන් පොතයි සටහන් පොතයි දෙකම තියාගෙන ඇති. අපි කටු සටහන් පොතේ මුලින් වාක්‍ය හදලා තමයි ඊට පස්සේ CR පොතට ගන්නෙ. මුලින්ම මම දෙන සිංහලෙන් දෙන සෙන්ටෙන්ස් එක CR පොතේ ලියාගත්තට කමක් නැහැ ලස්සනට. ඊට පස්සේ තනියෙන් හදන සෙන්ටෙන්ස් එක තනියෙන් හදන වාක්‍ය අර කටු සටහන් පොතේ ලියලා තමයි අපි ඊට පස්සේ CR පොතට ගන්නෙ. හරි කියලා තහවුරු කරගත්තට පස්සේ. Right. This is the first sentence. Ada dawasi. Today we are going to start with this sentence. මෙන්න මේ වාක්‍යයත් එක්ක තමයි අපි අද පටන් ගන්න හදන්නේ. දැන් මම ඉස්සෙල්ලා උදව් කරනවා. Here I have given the term for cupboard. Cupboard එකට අපි cupboard කියලාමයි කියන්නේ. I have given the spelling. අක්ෂර වින්‍යාසය මම දීලා තිනවා වැඩේ පහසු වෙන්න. එතකොට before ask you to translate the sentence වාක්‍ය හදන්න කියලා ඔබට කියන්න කලින් මම මේකේ පුංචි උදව්වක් කරනවා. right. එතකොට ඒ තමයි එකක් තමයි මෙතන තියෙනවා cupboard එක කියන cupboard එක. දැන් cupboard කියන වචනේ මම ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා මෙතන. cupboard කියන වචනේ දීලා තියෙනවා. දැන් අපි බලන්න ඕන cupboard කියලා යොදපු පමණින් cupboard එකේ කියන අදහස එන්නේ නැහැ. ප්‍රථමයෙන්ම we have to understand cupboard එක and cupboard එකක්. cupboard එක කියන එකයි cupboard එකක් කියන එකයි වෙනස. Please you can unmute your mic and answer me. මට කියන්න cupboard එක කියලා කියන්නේ කොහොමද? cupboard එකක් කියලා කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්? හොඳයි. අපි කොහොමද cupboard එක කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ? Please give me your answer. අපි හිතමු cupboard එක. cupboard එක cupboard එකක්. Right, extremely sorry. Signal ගැටලුවක් again I'm going to share my screen. Right, this is the slide about that we were discussing. මේක තමයි අපි සාකච්ඡා කරමින් හිටපු slide එක. Right, I think you can hear me. මට මම ඇහුවේ cupboard එක සහ බොහොම හිමින් අපි විවේකයෙන් මේ වැඩේ කරගෙන යන් කිසිම හදිසියක් නැහැ. right. cupboard එක සහ cupboard එකක් කියන දෙකේ වෙනස. right. cupboard එක සහ cupboard එකක් කියන එකේ වෙනස. cupboard එක කියන එක අපි දන්න එකක්. cupboard එක කියන්නේ අපි දන්න එකක්. අපි දන්න එකක් නම් the කියන ආටිකල් එක යූස් කරනවා. එහෙමනම් the cupboard. cupboard එකක් කියලා කියන්නේ මොකක් හරි cupboard එකක් අපි ඒ ගැන දන්නේ නැහැ. එහෙමනම් එතනදී අපි a cupboard කියලා යූස් කරනවා. දැන් අපිට කියන්න ඕන cupboard එක කියලාත් නෙමෙයි cupboard එකේ. cupboard එකේ කියන්නේ cupboard එක ඇතුලේ. right, please tell me what is the prepositional phrase? මොකක්ද ඒ phrase එක? කොහොමද අපි කියන්නේ cupboard එකේ කියලා? any of you? මට කියන්න කවුරු හරි? අපි කොහොමද cupboard දැන් cupboard එකද cupboard එකේ කියලා කියන්නේ කොහොමද? in the cupboard. yes, thank you very much. in the cupboard එහෙමනම් මෙතනදී අපි in the cupboard කියන එක අනිවාර්යයෙන්ම ඒ phrase එක විදියට ගන්න ඕන. මම මුලින්ම අර prepositions කරලා හිටියේ ඒකයි. in the කියන එකත් එක තමයි අපි cupboard කියන වචනය මේ වචනය ගන්න ඕන in the cupboard. cupboard එකේ. right. දැන්
මෙතනදී අයිතියක් ගැන කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔන්න දැන් මට සල්ලි තියනවා කිව්වොත් සල්ලි තියෙන්නේ කාටද? අයිතිකාරයා මම. එතන අයිතියක් ගැන කියවෙනවා. මෙතන කියන්නේ සල්ලි කබඩ් එකේ තියනවා කියලා විතරයි. එහෙමනම් දෙයක් යම් තැනක තියනවා කියලා විතරයි කියන්නේ. එහෙම තැනකදී අපි තියනවා කියූ පමණින් have කියන verb එකකින් ගන්නෙ නැහැ. හරි? දෙයක් යම් තැනක තියනවා ඔබට මතක ඇති ඉන්නවා වෙනවා තියනවා කියනකොට අපි be verb එක ගත්තා. අන්න ඒකෙන් අපි වගුවෙන් හොයා ගන්නවා තියනවා කියන එක කියන්න ගන්න වචනය. හැබැයි ඒක ගැලපෙන්න ඕන සල්ලි කියන වචනයට. මම කලින් කියපු විදිහට සල්ලි කියන එක අපි සලකන්නේ uncountable noun එකක් විදිහට මේක නිතරම අපි ගන්නෙ singular form එකකින්. singular form එකෙන් තමයි ගන්න. ඒ කියන්නේ ඒක වචන විදියටයි සලකන්නේ මේක. right? ඒක වචන විදියටයි සලකන්නේ. right? එහෙම සලකලා ඔන්න දැන් මං උදව් කළා. එහෙමනම් now you can translate this sentence. එහෙනම් දැන් මේක ඉංග්‍රීසියට හරවන්න. දැන් සල්ලි කියනකොට අපි දන්න සල්ලි වගේක් නේ. කබඩ් එකේ තියෙන සල්ලි ගැන අපි දන්නවා. ඒ නිසා මෙතනදී අපි නිකම්ම මනි කියලා කියන්නේ නැහැ. දන්න දෙයක් නිසා කොහොමද ගන්නෙ මුලට? කතා කරන්න. The money. The money. Right. Thank you. The කියන ආටිකල් එකත් එක තමයි අපි අරගන්නේ. එහෙමනම් දැන් උන සල්ලි කියනකොට the money, cupboard එකේ කියනකොට in the cupboard. right. තියනවා කියන එක දැන් මේකට ගැලපෙන විදිහට the money කියන එකට ගැලපෙන විදිහට මං කිව්වා ඒක වචන විදිහට සලකන්නේ කියලා. ආඛ්‍යාත යොදලා කියන්න බලන්න මේ sentence එක. මම තත්පර 30ක් විතර දෙන්නම්. ඔය කටු වැඩ කරන පොතේ ලියලා මං අහනකොට කියන්න එතකල් මේ තත්පර ගාන තත්පර 30ක් විතර අරගෙන translate කරන්න බලන්න. සල්ලි the money, money M O N E Y. money M O N E Y. what the money money කියන එක ස්පෙලිං මම දැන් කිව්වා M O N E Y. right, make that sentence. හදන්න බලන්න වාක්‍ය. සර් දැන්ද පන්තිය පටන් ගත්තේ? අපි පටන් ගත්තේ 9ට. ගැටලුවක් නැහැ ඉන්න ක්ලාස් එකේ. මේ පාඩම පළවෙනි වාක්‍යයන්නේ අපේ. නෑ සර් මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා තමයි ලින්ක් එක ආවේ. ලින්ක් එක අපි කොහොමත් මේ ටිකේම එකම ලින්ක් එකෙන් යන්නේ. ලින්ක් එක අපි වෙන ආපහු දැම්ම කොයි එකටත් කියලා ලින්ක් එක ගැන එහෙම කලබල වෙන්න එපා. ලින්ක් එක වෙනස් කරනවා නම් අපි කියනවා හැමදාම එකම ලින්ක් එකෙන් තමයි යන්නේ. එහෙම වෙනස් කරන්න ඕන වෙන දවසක් වුණොත් අපි කියනවා. මොකද මේක සමහර විට ශිෂ්‍යෝ ගැටලුවක් කරගන්න පුළුවන් නිසා අපි එකම ගෲප් එකේ එකම ලින්ක් එකෙන් තමයි යන්නේ. දැන් අද දැන් ලබන සෙනසුරාදා ආපහු පන්තිය තියෙනකොට එදාට ලින්ක් එක ඉවෙ නැතත් මේකම තමයි ලින්ක් එක. ඊළඟට එක ශිෂ්‍යෙක් දැන් ටිකකට කලින් කතා කරලා ලින්ක් එක ඉල්ලුවා. එයාට දැම්මා. ඒ ශිෂ්‍යයා ජොයින් වෙලා ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. එහෙම අමුතුවෙන් කෙනෙක් ඇහුවොත් අපි දෙනවා ලින්ක් එක. ගැටලුවක් කරගන්න එපා. අනිවාර්යෙන් ඔය එකම ලින්ක් එකෙන් තමයි අපි යන්නේ. වෙනසක් වුණොත් දැනුම් දෙනවා. right, there are 18 participants. Are you finished? ඉවරද? ඉවරයි සර්. right. Yes, sir. right. Can you read out your sentence? කියන්න බලන්න. The money have in the cupboard. another one. The money has in the cupboard. another answer. තව උත්තරයක්. The money is in the cupboard. Yes, that is the answer. That is the answer. ඒක තමයි උත්තරේ. ඒකට හේතුව මොකද? දැන් මම උත්තරේට යන්නම්. කලබල වෙන්න එපා. අපි ඔය හදාගමු. කිසිම ගැටලුවක් නැහැ. දැන් මේක තමයි උත්තරේ. The money is in the cupboard. ඒක වෙන්නේ මෙහෙමයි. අයිතියක් ගැන කියනවා නම් තමයි අපි දැන් මේ තියනවා කියලා කියනකොට
අයිතියක් ගැන කියනවා නම් තමයි අපි කෙනෙකුට අයිති දෙයක් තියෙනවා. අපි හිතමු දැන් මට යාළුවෝ ඉන්නවා. එයාට වාහනයක් තියෙනවා. එතකොට මේ මෙතන ට නිපාතයත් එක්ක එන්නේ. අන්න එහෙම තැන්වලදී තමයි have කියන verb එකෙන් ගන්නෙ. හරිද? ඒ නිසා මෙතන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. දෙයක් යම් තැනක තියෙනවා. ඒක අයිති කාටද කියලා කියවෙන්නේ නැහැ. අයිති කාටද කියලා කියවෙන්නේ නැහැ. අපි මේ වාක්‍යාකාර දෙකම කතා කළා. අන්න ඒ නිසා මෙතෙන්ට ගන්න වෙන්නේ be verb එකකින්. එතකොට be verb එකෙන් ගන්නකොට ඔය වගුවෙන් අපි කිව්වා සල්ලි කියන එක ඒක වචනයක් විදියට සලකන්න කියලා. the money ඒක වචනයක් විදියට සලකද්දී ඉන්නවා, තියෙනවා, වෙනවා කියන එක ඒක වචන යටතේ දීලා තියෙන්නේ am is කියන පද දෙක. එතකොට am කියන එක use කරන්නේ I කියන එකත් එක්ක, is කියන එක තමයි මෙතෙන්ට එන්න ඕන. The money is in the cupboard. කලබල වෙන්න එපා වැරදුනා කියලා sentences ටිකක් කරනකොට ඕක හරියනවා. Right, you can take down now. ලියා ගන්න වෙනසක් වෙලා තියෙන කට්ටිය. Right. Are you finished? ඉවරද? Oh, sir. Right. Let's go to the next. This is the next one. සල්ලි කබඩ් එකේ තිබිලා තියෙනවා. දැන් පහුගිය සතියක් දෙකක් වගේ දවස්වල ක්ලාස් එකේ හිටපු නැති අය ඉන්නවා නම් කලබල වෙන්න එපා. පොඩ්ඩක් අවධානයෙන් ඉමු. මේක හරි ලේසි වැඩක් මේ යන්නේ. එතකොට දැන් ඔන්න මේක වෙනස් වුණේ නැහැ. සල්ලි කබඩ් එකේ ඉස්සෙල්ලා කිව්වේ තියෙනවා කියලා. දැන් කියන්නේ තිබිලා තියෙනවා. right, මේකටත් මම උදව් කරන්න නැවත වතාවක්. මොකද අපි සතියකට පස්සේ හම්බුන නිසා දැන් තියෙනවා කියන්න ඔන්න දැන් අපිට මේක ගැන හිතන්න වෙනවා. මොකද තිබිලා තියෙනවා. දැන් ක්‍රියාපද එකකට වඩා තියෙනවා වාක්‍යයේ. right, ක්‍රියාපද එකකට වඩා තියෙනවා වාක්‍යයේ. එහෙම තියෙනකොට අන්න දැන් තියෙනවා කියලා ගන්නවා නම් ඒත් මෙතෙන්ට අපි ගන්නවා have කියන verb එකෙන් ගැලපෙන ආකාරය. හරි, ගැලපෙන ආකාරය ගන්න ඕන. has the have ද කියලා මම කියන්නේ නැහැ. මෙතෙන්ට ගන්නවා have කියන verb එකේ ගැලපෙන ආකාරය. right, have කියන verb එකේ ගැලපෙන ආකාරය මම කියන්නේ නැහැ has the have ද කියලා. ඒක ගන්න ඕන මෙන්න මෙයාට ගැලපෙන විදිහට. මෙයාට ගැලපෙන විදිහට. ඊළඟට මෙතන තිබිලා කියන එක ගන්නවා be verb එකකින්. මෙතෙන්ට ගන්නවා be verb එකකින්. එතකොට දැන් මෙතන වචන දෙකක් ආවනේ. ඉස්සෙල්ලා තිබුණේ කෙලින්ම තියෙනවා කියලා විතරයි. සල්ලි කබඩ් එකේ තියෙනවා කියලා විතරයි. දැන් ඔන්න තිබිලා තියෙනවා කියලා වචන දෙකක් තියෙන වාක්‍යයතේ. වචන එකකට වඩා තියෙනවා නම් වාක්‍යයතේ එතකොට අගට තියෙනවා, තිබුණා, තිබිලා ඒ විදිහට එනකොට අන්න එතනදී අපි තියෙනවා කියන එක ගන්න have කියන verb එක. ඒතර මෙතන has the have ද කියන එක has the have ද කියන එක මෙතෙන්ට එන්නේ ඉන්න පොඩ්ඩක්. right, මෙතෙන්ට එන්නේ has the එහෙම නැත්නම් have ද කියන එක මම කියන්නේ නැහැ. ඔන්න has have කොයිකද කියලා මම කියන්නේ නැහැ. තෝරගන්න. මෙතෙන්ට එන්නේ be කියන verb එකෙන්. හැබැයි be නෙවෙයි. be ගේ මොන ආකාරයේද කියලා ඔය වගුවෙන් බලන්න. තිබිලා කියලා කියන්නේ කොහොමද? right, දැන් කරන්න බල. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ ගැලපෙන දෙක අරගෙන අපි එදා කළා. මේ දෙක මාරු කරලා තමයි ඉංග්‍රීසියෙන් අපි කියන්නේ. මේ දෙක මාරු කරලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතල වචන දෙක හොයාගන්න. ඊට පස්සේ වාක්‍ය හදනකොට මේ දෙක මාරු කරලා ගන්න. වැරදුනාට කමක් නැහැ. try කරන්න. I can give you about 30 minutes or 1 minute, 30 seconds or 1 minute. තත්පර 30ක් එහෙම නැත්නම් විනාඩියක් හරි දෙන්නම්. right, පටන් ගන්න බලන්න.
ඉවර වෙලා මට කියන්න ඉවරද කියලා. I'm waiting for your answer. සර් ඔක ලියා ගන්න ඕනේද? නැත්තම් කොහොමද අපි කරන්නේ ඒක? මේක දැන් මම කිව්වේ right. මේ වාක්‍ය දෙනකොට ඉස්සෙල්ලම මේක CR පොතේ ලියා ගන්න. මේ උඩින් තියෙන මේ activity translate into English ඒක හැමතැනම ලියන්න ඕනේ නැහැ එකින් එක. හරිද? අංක දදායන් දැන් ඉස්සෙල්ලා දීපු එකට අද දිනේ දාලා අංක 1 දා ගන්න පුළුවන්. මේකට අංක 2 දා ගන්න පුළුවන්. එතකොට දැන් මේ අංක 2 දාගෙන මේක CR පොතේ ලියා ගන්න. ලියාගෙන ඉවරලා මම මේ දෙන වෙලාවේ අර අනිත් කටු වැඩ කරන පොතේ ඔක ඉංග්‍රීසියෙන් ලියන්න මම අර කියපු විදිහට. ඊට පස්සේ අපි හරිද කියලා බලනවා. හරිනම් ඒක ඊට පස්සේ CR පොතට ගන්න. දැන් මම ඉන්නේ වහන්සේලා අපේ දරුවෝ ඒක ලියාගෙන ඊට පස්සේ මට ඉංග්‍රීසියෙන් වාක්‍ය හදලා උත්තරේ කියනකන් තමයි මම මේ බලන් ඉන්නේ. Are you finished? Yes, sir. Right. Are all finished? ඔක්කොම ඉවරද? Others? Why are you silent today? අයියද සද්දයක් නැත්තේ? ආදිස්. right. වැරදුනාට කමක් නැහැ. හරි? වැරදුනාට කමක් නැහැ අපි හදාගමු. අපි මේ මුලනේ ඉන්නේ. මේවා වරදිනවා ප්‍රශ්නයක් නැහැ. වරදින හැම අපි නිවැරදි කරගන්නවා කියන්නේ දෙයක් ඉගෙන ගන්නවා කියන එක. ඒ නිසා වරදින කිසිසේත්ම හිතන්න එපා. right. දැන් මෙතනදී අපිට අමුතුවෙන් හිතන්න තියෙන්නේ මෙන්න මේ දෙක ගැන. මේ වචන දෙක ගැන. right. මේ වචන දෙක ගැන. එතකොට මට කියන්න දැන් තිබිලා කියන වචනේ හොයාගත්තද be verb එකෙන්? මොකක්ද වචනේ? Been. very good. been. B double E N. B double E N. right. දැන් තියෙනවා කියන්න ගැලපෙන වචනේ හොයාගත්තද? Has. yes very good. has. අන්න දැන් මම කිව්වා ක්‍රියාපද ආඛ්‍යාතයේ ක්‍රියාපද එකකට වඩා එනකොට තියෙනවා තිබුණා තිබිලා ඒ විදිහට අවසන් වෙනවා නම් have කියන verb එකෙන් ගන්න කියලා. එතකොට සල්ලි කියන්නේ සල්ලි කියන එක ඒක වචනයක් විදිහට සලකනවා කියපු නිසා මෙන්න ඒක වචනෙන් අපි ගත්ත has කියලා. තිබිලා කියන්න be verb එකෙන් ගත්ත වගුවෙන් been කියලා. දැන් අපි කරන්නේ මොකද්ද මේ දෙක මාරු කරලා දාලා තමයි වාක්‍ය හදන්නේ. බලමු දැන් ඔය කියන වාක්‍ය එහෙම වෙලා තියනවද කියලා. right. can you read your sentence? The money has been in the cupboard. yes very good. correct. penna sentence එක. the money has been in the cupboard. the money has been in the cupboard. අන්න දැන් බලන්න. එතකොට අපිට phrases හදන හැකියාව අපිට තියෙන්න ඕන. මේ බලන්න. දැන් cupboard එකේ කියන එකට in the cupboard මම මේ පාටත් වෙන් කරලා දක්වන්නේ ඒකයි. හරිද? මෙන්න cupboard එකේ කියන එකට in the cupboard. එතකොට සල්ලි කියන එකට අපි දන්න සල්ලි වගේක් නිසා the money the article එක එන එක. ඊළඟට මෙන්න ආඛ්‍යාතයේ පද දෙක මාරු වෙලා ආපු හැටි. තියෙනවා කියන එක ඒක වචනයට ගැලපෙන විදිහට has කියලා ගත්තා ඒක මුලට ආවාක්‍යාතේ. තිබිලා කියන එක be verb එකකින් been කියලා ගත්තා ඒක ඊට පස්සේ දැම්මම මේ. ඔක තමයි වෙන්න තියෙන්නේ. right. වැරදුනා නම් දැන් හරියට CR පොතේ ලියා ගන්න. මම ඔය ඉරි ගහලා තියෙන ඒවාම ලියා ගන්න අවශ්‍ය නැහැ. ඕන නම් මේ දෙක මාරු වෙනවා කියන එක මම ඒක කලින් එවපු සටහන් වල දීලා තියෙනවා. Are you finished? Right. Let's go to the next. right. දැන් මෙන්න මෙතනදී ඇයට රැස්වීමක් තියේවි. ඇයට රැස්වීමක් තියේවි. මෙන්න ඇවිල්ලා තියෙනවා මං අර ඉස්සෙල්ලා කියපු ට නිපාතය.
සිංහලෙන් කියනවා නම් මෙන්න අර ට නිපාතය ඇවිල්ලා තිනවා ඇයට එහෙමනම් ඇයට රැස්වීමක් තියේවි කියන්නේ රැස්වීමට යාමේ අයිතිය තියෙන්නේ ඇයට තියෙන දෙයක් ඇයට රැස්වීමක් තියෙනවා රැස්වීම අදාළ වෙන්නේ ඇයට එහෙනම් මෙතනදී අයිතියක් ගැන කියනවා අයිතියක් ගැන කියන නිසා මෙතනදී අපි තියේවි කියන ක්‍රියාපදයට ආඛ්‍යාතයට ගැලපෙන විදිහට අපි හදාගන්නේ have කියන verb එකේ සුදුසු ආකාරය have කියන verb එකේ සුදුසු ආකාරය මම කියන්නේ නැහැ මේක කියලා have කියන verb එකෙන් අරගෙන ඔය columns 7ම බලලා තියේවි කියන එකට ගැලපෙන එක හදාගන්න ඕන ඊළඟට අපි ඇයට කියලා ට තිබුණා කියලා ට දාන්න යන්නේ නැහැ ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකේදී මේකත් මම මීට කලින් කියලා තියෙනවා ඊළඟට රැස්වීමක් දැන් මට කවුරු හරි කියන්න මේකට අදාළ ඉංග්‍රීසි වචනේ මොකක්ද meeting දැන් මීටින් කියන එක තමයි වචනේ මීටින් කියන එක තමයි වචනේ හැබැයි නිකම්ම මීටින් කිව්වට තේරුමක් එන්නේ නැහැ අපි මට උත්තරේ ලැබුණා රැස්වීමක් කියනකොට a meeting කියලා ගන්න right now you can translate this sentence දැන් එහෙනම් මේක translate කරන්න CR පොතේ වාක්‍ය ලියා ගන්න කටසටහන් පොතේ ඉංග්‍රීසියට හරවලා බලන්න ඊට පස්සේ මට කියන්න වැරදුනොත් අපි නිවැරදි කරගමු ඊට පස්සේ CR පොතට ගමු right පටන් ගන්න රැස්වීමක් කියන එක a meeting කියලා ගන්න අපි ඉවර වුණාම මට කියන්න ඉවරයි කියලා. Are you finished? Yes, sir. Right. Are all of you finished? ඔක්කොමලා ඉවරද? ඔව් සර් Right. Thank you. Yes, sir. Right. Let's go to the answer. Before that, can you read out your sentence? හදපු වාක්‍ය කියන්න පුළුවන්ද? වැරදුනාට ප්‍රශ්නයක් නෑ. You don't worry about mistakes. Please read out your answer. වැරදුනාට ප්‍රශ්නයක් නෑ උත්තරේ කියන්න. she a meeting have තව උත්තරේ will be he his have her meeting තව උත්තර She has a meeting. තවත් උත්තර he is have a meeting තවත් උත්තර will be He will have meeting. අන්න මට හරි උත්තරයක් ඇහුණා. will be She will have a meeting. Very be she will have a meeting. See? This is the answer. She will have a meeting. දැන් ඕනනම් අපි වගුවට ගිහිල්ලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා එකත් මම පෙන්නන්නම්. දැන් මෙන්න මෙතන මම මේ මවුස් එකෙන් පෙන්න තැන තියේවි කියලා තියෙනවා. කාටද? ඇයට. ඇයට තියේවි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඇයට අයිති දෙයක්. මේක අයිතියක් ගැන කියන්නේ. ඒ නිසා මේක අපි ගන්න ඕන අර have කියලා දීලා තියෙන පේලියෙන්. අයිතියක් ගැන කියවෙන නිසා. right. එතකොට මෙන්න මම දැන් යනවා වගුවට තියේවි කියලා කියන්නේ කොහොමද අයිතියක් ගැන කියද්දි have කියන verb එකකින්. අපි බලමු වගුවේ. මෙන්න have කියන verb එක. බලා කොතනින් හරි. දැන් මේ වගුව පොතේ ලියාගෙන නැත්නම් ඔයගොල්ලෝ අමාරු වෙයි හැබැයි.
මෙන්න තියෙනවා තියේවි කියලා. පේනවද මම mouse එකෙන් පෙන්නනවා. පේනවද මම කතා කරන්නේ? ඔව් සර්. අන්න හරි. එතකොට මේ වගුව තාම ලියාගෙන නැත්නම් එහෙම පන්තියට ඉඳලා වැඩකුත් නැහැ. අනිවාර්යයෙන්ම CR පොතේ මේ වගුව තියෙන්න ඕන. තියෙනවා සර්. ඔව්. එතකොට මෙන්න මෙතනින් අපි හොයා ගන්නවා TAV කියලා. එහෙමනම් ඇය මම නිපාතේ අතහැරලා දාන්න කියලා. ඇය she will have මෙන්න තියෙන වාක්‍යයක් will have ඊට පස්සේ මම කිව්වා a meeting කියලා. මොකද රැස්වීමක් නිසා. right? ඒක පැහැදිලි වෙන්න ඕනේ එතකොට. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න මට තත්පර කීපයක් දෙන්න. අපි හිටියේ මෙතන. උත්තරේ මේක. right. ඇයට රැස්වීමක් යන රැස්වීමක් කියන එක right රැස්වීමක් කියන එක මෙන්න a meeting මම වෙනම පාට තද පාටින් දීලා තියෙනවා. will have ආඛ්‍යාතය අපි වගුවෙන් ගත්තා. she will have a meeting. පෙරදුනා නම් තියාගන්න. මට ඇහුණ ගොඩක් දෙනෙක් පොඩ්ඩක් වෙනස් උත්තර දෙනවා. බය වෙන්න එපා. මේ හැම එකකින්ම අපි ඉගෙන ගන්නවා. වරදින තරමට ඉගෙන ගන්න තියෙන අවස්ථා වැඩි. right take down ලියා ගන්න. Shall we go to the next? අපි අනිත් එකට යමුද? සර්. right right thank you. මෙන්න මේකත් එහෙමයි. දැන් බලන්න ඔහුට යාළුවෝ ඉන්නවා. ඔහුට යාළුවෝ ඉන්නවා. එතකොට දැන් ඔහුට අපි මෙතනදී දැන් අයිතියක් ගැන කියන බව තේරෙනවා. මෙන්න මේ ටයන්නේ. අපි ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක හදනකොට මේට අමතක කරලා දානවා. ඉංග්‍රීසියට ගන්නෙ නැහැ. එතකොට ඔහු කියන වචනය එක වචනද බහු වචනද කියලා සලකලා ඒකට ගැලපෙන විදියට ඉන්නවා කියන පදයට අදාළ එක හොයාගන්න. එතකොට මෙතනදී මොන ක්‍රියාපදයෙන් දෙනම් ගන්න ඕන ඉස්සෙල්ලා වගේමයි. මොකෙන්ද ගන්න ඕන? have කියන එකෙන්ද be කියන එකෙන්ද? singular. ඔව් singular. have කියන එකෙන්ද be කියන එකෙන්ද ගන්න ඕන? B කියන එකෙන්. ඔහුට යාළුවෝ ඉන්නවා. යාළුවෝ අයිතිය ඔහුට. අයිතියක් තියෙනවා මෙතනදී. ඒ නිසා have කියන එකෙන් ගන්න. හැබැයි මෙතෙන්ට ඕන මොකද්ද කියන එක හොයාගෙන වගුවෙන් මෙයා ඔහු ඒක වචනනේ. සිංහල වාක්‍යයේ විදිහට නෙවෙයි මේක හදන්නේ. සිංහල වාක්‍යය නම් යාළුවෝ තමයි යුක්ත වෙන්න ඕන. හැබැයි මේක මම මුලදිම කියලා දුන්නා. ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකේ යුක්ත වෙන්නේ ඔහු. ඔහු ඒක වචනයි. එහෙමනම් එන්නේ මොන පදයේද කියලා තෝරලා බලලා කල්පනාවෙන් මේක ට්‍රාන්ස්ලේට් කරන්න බලන්න. මේක වැඩි වෙලා කියන්නේ තත්පර 30ක් හොඳටම ඇති. He has. Are you finished? දැන් මම ස්ක්‍රීන් එකේ ඉහළ සෙන්ටෙන්ස් එක පෙන්නනකොටම ඒක CR පොතේ ලියා ගන්න ඕනේ. දැන් දිගටම හිටපු කට්ටිය අපේ මේ සිස්ටම් එක දාන්නවා. මම ස්ක්‍රීන් එකේ සිංහල වාක්‍ය දෙනකොටම ඇක්ටිවිටි එක දෙනකොටම ඒක CR පොතේ ලියා ගන්නවා. දැන් මම හිතන්නේ මේ අපි ඉන්නේ දැන් වාක්‍ය කිහිපයක් ඉස්සරහට ඇවිල්ලා 4 හෝ 5 වෙන්න ඕන අංක දාගෙන යනවා නම් අද කරපු ටිකට. 4 නේ. thank you. 4. This should be number 4. right.
කතා කරන්න බය වෙන්න එපා. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඊළඟට මම දන්නවා සමහරු කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේක මේස් එක ඉඳලා පුටුවක් තියාගෙන වාඩි වෙලා විවේකයෙන් ලස්සනට වැඩේ කරන්න නැතුව ඇඳේ හාන්සි වෙලා නිකන් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒක නම් අනිවාර්යයෙන්ම තමයි මේ වැඩේ ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙන්න ඕන. ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න ඕන. right, can you read out your sentence? වාක්‍ය කියන්න පුළුවන්ද? He has friends. yes, very good. හැමෝම කියන්න එකපාරක් අවසරයක්. He has a friends. එතන අපි නෑ යාළුවෙක්. මෙන්න sentence එක අපි මෙතෙන්ට දාන්නේ නැහැ. ඇයි? friends කියන එක බහුවචනයි. දැම්මොත් එහෙම අපි a friend කිව්වොත් එහෙම යාළුවෙක්. නමුත් මෙතන යාළුවෝ නිසා අපි නිකම්ම friends කියලායි ගන්න. He has friends. ඔහුට යාළුවෝ ඉන්නවා. take down ලියාගන්න. තව අපිට මේකේ ගොඩාක් sentences කතා කරන්න තියෙනවා. තාම අපි මුල හරියේ ඉන්නේ. activities ගොඩක් කරන්න වෙනවා. එතකොට තමයි අපිට මේ වැඩේ අල්ලගන්න පුළුවන් වෙන්නේ. හරි සර්. හරි, let's go to next. අපි අනිත් එකට යමු. මෙන්න මෙතනදී බලන්න මම දිනපතා ගෙදර වැඩ කරනවා. මම දිනපතා ගෙදර වැඩ කරනවා. මං උදව් කරන්නම්. දැන් මෙතනදී දිනපතා කියන එකෙන් අදහස් වෙන්නේ පුරුද්දක් විදියට කරනවා කියන එක. දිනපතා ගෙදර වැඩ කරනවා වරක් දන්නේ නැහැ. right. එහෙනම් ඒක පුරුද්දක්. පුරුද්දක් විදියට කරන දේවල් අරගන්න ඕන ඔය දෙවනි තුන්වෙනි කොලම් එකෙන්. ඒ කියන්නේ simple present plural singular කියලා ආකාර දෙකක් දීලා තියෙනවා වගේ දෙවනි තුන්වෙනි ආකාර දෙක. ඒකෙන් තමයි අපි ආඛ්‍යාතේ හදාගන්න ඕන පුරුද්දක් විදියට කරන දෙයක් නම්. එතකොට මම ගෙදර වැඩ කරනවා කිව්වොත් එහෙම ඒක පුරුද්දක් විදියට වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ කර ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මෙතනදී කෙලින්ම කියනවා දිනපතා කියලා. දිනපතා කියන වචනේ එහෙමනම් අපිට වැදගත්. මේක දාන්න ඕන වාක්‍යයේ අගට හෝ මුලට. වාක්‍යයේ අගට හෝ මුලට. daily D A I L Y daily. right, දැන් daily කියන එක ඒක මුලටම ගන්න ඕනේ නැත්නම් අගටම ගන්න ඕනේ. ඊළඟට homework කියන එක අපි මීට කලින් ඇති වෙන්න පාවිච්චි කරපු වචනයක්. ඒක දන්නවා. ගෙදර වැඩ කියන්න homework කියන එක දන්නවා. ඒකට අපි ආයේ මේ ද එහෙම මොනවද දාන්න ඕන නැහැ. නිකම්ම homework කියන්න පුළුවන්. This is also an uncountable word, noun. right? මම දිනපතා ගෙදර වැඩ කරනවා. එතකොට මම දිනපතා ගෙදර වැඩ කරනවා එහෙම නෙවෙයි. ගෙදර වැඩ කියන එකයි නාම පදයක් වෙන්නේ. right? දැන් මේ ගෙදර වැඩ කියන එකට තමයි homework. එතකොට කරනවා කියන එක කියන්නේ කොහොමද? පුරුද්දක් විදියට කරන දෙයක් නිසා ඔය වගුවේ දෙවනි තුන්වෙනි columns දෙකෙන් ගන්න. ඒ කියන්නේ simple present plural, simple present singular. හැබැයි මෙතන ඉන්නේ මම කියන එක simple present plural form එකෙන් තමයි අපි පුරුද්දක් විදියට ගන්න. ඒ නිසා මේක සලකන්න බහුවචන විදියට සලකන්න, plural විදියට සලකන්න. ඔතනදී මේක එක වචන විදියට සලකන තැනුත් තියෙනවා. නමුත් මෙතනදී අපි පුරුද්දක් විදියට කරන දේවල් වලදී අයි සලකන්නේ බහුවචනයක් විදියට. right, මේ මම PLUR plural කියලා ලිවි එකම දැනගන්න. එවනම් ඔය උදව් ටික ඇති. Now you can do this sentence. දැන් මේක කරන්න. Translate into English in 1 minute. විනාඩියකින් වගේ. ඉස්සෙල්ලා මේක CR පොතේ ලියාගෙන ඊට පස්සේ කටුසටහන් පොතේ හදලා අපි කතා කරාට පස්සේ CR පොතට ගන්න. right, start now. පටන් ගන්න.
Are you finished? අහන දෙයට බල්ලෙක් තමයි උත්තර. You're right. හරි ඉවරයි. You're right. right. අපි උත්තරේ ගමු එනං. Right, can you read out your sentence? I do homework daily. Others, අනිත් අයත්? I do daily homework. Sir, I am උත්තර කියන්න. homework daily. Work. yes අර පළවෙනිම උත්තරේ හරි. මම අනිත් අයගෙන උත්තර අහන්න ආස නිසායි කියන්න කිව්වේ අනිත් අයටත්. that sentence is correct. අරක හරි. I do homework daily. එහෙම නැත්නම් daily වලට ගන්න පුළුවන් daily I do homework. ළඟට මේ කොට එහෙම ප්‍රශ්නයයි daily කියන එක I daily do homework එහෙම කිව්වත් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් අපි අර වාක්‍ය නිරවුල් වෙන්න පැහැදිලි වෙන්න sentence එකේ අගටම හෝ එහෙම නැත්නම් මුලටම daily කියන එක ගන්නවා. daily I do homework කියන්න පුළුවන්. I do homework daily කියන්නත් පුළුවන්. You can take down this. ලියා ගන්න. දැන් මං හිතන්නේ මේ 6 වෙනි නැත්නම් 7 වෙනි sentence එක වෙන්න ඇති. අංකත් දාගෙන යන්න. මම slide එකෙන් slide එකට අංක දාලා නැහැ. ඒ දවසට අංක දාගෙන ගියාම හරි. අපි මේ වැඩ ටික අවසන් කරලා ඊළඟට පිරිවෙන්වල පාසල්වල පෙළ පොත් වලින් පාඩම් අරගෙන මේක ඇනලයිස් කරනවා ක්ලාස් එකේ. ඔබට එතකොට පාඩම් ඉතාම පහසු වෙනවා. සිංහලෙන් සාකච්ඡා කරන ගමන් පාසල් පෙළ පොතුත් ගන්න විද්‍යායතන පිරිවෙන්වල අපි සාකච්ඡා කරන්නේ ස්කූල් සිලබස් එක තමයි ඉගෙන ගන්න. ඒ වගේම පාසල් ශිෂ්‍යයෝ සම්බන්ධ වුණාට කමක් නැහැ. අපි මේ පෙළ පොත් කට්ටල දෙකම උදව් කරගන්නවා මේ පන්තියේදී. මූලික පිරිවෙන්වල මහා පිරිවෙන්වල 1 2 3 4 5 පන්ති පහේ පොත් ටික සහ ඒ වගේම පාසල් ස්කූල් සිලබස් එකේ 6 7 8 9 10 11 පොත් 6 අපි මේ ක්ලාස් එකේදී සාකච්ඡා කරනවා. සෑම පාඩමක්ම නෙවෙයි ඉංග්‍රීසි ඉගෙන ගන්න වැදගත්ම පාඩම් ටික තෝරගෙන. right, are you finished? ලියාගෙන ඉවරද? Yes, sir. You're right. right, let's go to the next. එහෙනම් මෙන්න මේකත් දැන් මේකට මම වැඩි උදව් කරන්නේ නැහැ. එක තැනක විතරක් පොඩි ඉංගියක් දෙන්නම්. උදව්වක් ලියුමක්. දැන් අපි දන්නවා මෙතනදී අදාළ වචනය letter. LETTER letter. මේක ලියුමක් කියලා අපි කියන්නේ කොහොමද? ලියුමක් කියලා කියන්නේ කොහොමද? කතා කරන්නේ letter. අන්න හරි මුලට කියන ආකාරයෙන් ඕන. අන්න එතකොට තමයි ලියුමක් වෙන්නේ. මේ කියන එක නොවුණා නම් මොකද වෙන්නේ? තේරුමක් නැතුව යනවා. ද තිබුණා නම් ලියුම වෙනවා. මම ලියුම ලිව්වා නම් the letter. ලියුම කියන්නේ ලියුමක් නිසා a letter. right. මම ඊට වඩා උදව් කරන්නේ කෙලින්ම වගුවෙන් හොයාගන්න ලිව්වා කියන ක්‍රියාතය වාක්‍ය හදන්න. you are given 30 seconds. අත්‍තර 30ක් දෙනවා. start writing. ඉස්සෙල්ලා මේක CR පොතේ ලියාගෙන ඊට පස්සේ අටු වැඩ පොතේ එතන මම මේ mouse එකෙන් ලියපු එක අපහැදිලි ඇති. මම මේ ලියලා තියෙන්නේ a letter. මේ මෙතන තියෙන්නේ a අකුර. right, a අකුර. මේ තියෙන්නේ letter LETTER. Okay, sir.
Right. Are you finished? Yes. We'll Okay, discuss. sir. Can you read out your sentence? I wrote a letter. I Others? wrote a letter. Very Yes, good. I All wrote. are correct. This is I wrote a letter. I wrote a letter. වගුවෙන් බලා ගන්න පුළුවන් හරිම ලේසියෙන්. හැමෝම කිව්වා හරි ලියා ගන්න CR පොතේ. A letter. How many sentences have you discussed so far? අපි දැන් වාක්‍ය කීයක් කරලා තියෙනවද? අද දවසේ? 6යි. Right. Hi. Thank you. We'll try to complete at least 10. 10ක්වත් කරන්න බලමු අපි. දැන් මෙතනින් Are you finished? Yes. Right. Yes. Next one. මම ලියමින් හිටියා. දැන් මම ලියලියා හිටියා කියලා තින්නේ ඒක වඩා තේරුම් ගන්න. ලියමින් හිටියා කියන්නේ ලියලිය හිටියා කියන එක. අපි ගන්න ඕනි වචන දෙක මෙන්න මෙතන දැන් ලියුමක් කියන වචනේ දාන්නවා. ලියමින් කියන වචනයයි ඉන්නවා කියන වචනයයි ගන්න. මෙතන අයිතියක් ගැන එහෙම කියවෙන්නේ නැහැ. හරිද? ලියමින් කියන එකටම සමාන ආකාරයක් තමයි මම වරාංගසෙ දීලා තියෙන්නේ. ලියමින් කියන්න මොකද්ද? ඉන්නවා කියන්න මොකද්ද? හැබැයි මම කියන එකට ගැලපෙන අයිට ගැලපෙන විදිහට තමයි මෙතන ඉන්නවා කියන එක ගන්න ඕන. අර ගන්න. ඊට පස්සේ මේ දෙක මාරු කරලා දාගන්න. Right. You can be given 30 seconds. තත්පර 30ක් දෙන්න. පටන් ගන්න. Yes, finish, sir. Right. Others? අනිත් අය? ඉවරයි. ඉවරයි. Right. Can you read out your answer? කියන්න බලන්න. I am writing a letter. Yes. This is the sentence. I am writing a letter. අන්න ඉන්නවා කියන්න am කියන එක ගත්තම මම නිසා ලියමින් කියන writing. වගුවෙන් හොයාගන්න පුළුවන්. මේ බලන්න වගුවට ගිහිල්ලා බලමු මෙන්න. I කියන එකත් එක්ක එන්නේ am කියන එක. ලියමින් කියන්න මෙන්න මෙහෙ තියෙනවා මේ mouse එකෙන් පෙන්නන writing. මේ දෙක තමයි අපි අරගත්තේ. Right. You can take down the sentence. Extremely sorry. Presentation එක හිර වෙලා ගන්න බැරුව ගිය එකපාරට ඒකයි උනේ. Now it is okay. Then right. This is the next sentence. අපි මීට ඉස්සෙල්ලා එක කරානේ. ඒත් එහෙමයි හිර වෙලා තියෙන්නේ. හරි කමන්නේ අපි මේක කතා කරලා එමුනොත් නවත්තමු. ඇහෙනව නේද මාව? Yes, sir. Alright. ඇය ලියලියා හිටියා. දැන් මෙතන ලියලියා හිටියා කියන එකේ අදහස ලියලියා හිටියා කියන එකේ අදහස ලියමින් හිටියා කියන එකම තමයි. ඒ නිසා දැන් අපි මේ හැම ආකාරයකින්ම ඉගෙන ගන්න ඕන නිසා මම වෙනස් කරලා දෙන්නේ. මේකේ තේරුමත් ලියමින් කියන එකම තමයි. right? ලියමින් කියන එකම තමයි. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. මේක කරගන්න පුළුවන්. මේකේ තේරුම ලියමින් කියන එකම තමයි. ලියලියා හිටියා ලියමින් හිටියා. ඒකමයි. එතකොට හිටියා කියන එක ගලප ගන්න ඇය කියන ඒක වචනයකට. දැන් මේකේ මොකද්ද කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒ ටික ඕන වෙන්නේ නැහැ ලියුමක්ද මොකද්ද කියලා කියන්නේ නැහැ. ඒතර වාක්‍යය තව කෙටි වෙනවා. හොඳයි එහෙමනම් තත්පර 30කින් විතර මේක ට්‍රාන්ස්ලේට් කරන්න ඊට පස්සේ අපි එමුනොත් පාඩම අවස්ථාවලා ඊගා දවසේ මේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. right. Now you can do this. කරන්න බලන්න ඉස්සෙල්ලා CR පොතේ ලියා ගන්න ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් කරන්න. ලියලියා කියන එක ලියමින් කියලා ගන්න එතකොට හරි. Yes, sir. Finish. Right. Are you finished? All? Finish. Right. Can you read out? උත්තරේ කියන්න පුළුවන්ද?
She is writing. කියන්න She is writing a letter. මට දෝෂාවක් ඇහෙනවා. This is the answer. He was writing. He was writing. ඇහෙනවද? Yes, sir. She was writing. ඇයි was උනේ? අපි අර වගුව බැලුවොත් එහෙම අපිට තේරෙනවා මේ වෙලාවේ වගුවට යන්න අමාරුයි. ටිකක් මේක හිර වෙලා තියෙන්නේ. එතකොට හිටියා කියන්නේ. right? වගුවෙන් බලන්න මම මේ කතා කරන අතරේ ඇය කියන්නේ එක්කෙනෙක්නේ. ඇය කියන්නේ එක්කෙනෙක්. හිටියා කියලා කියනකොට be verb එකේ was were කියලා දෙකක් තියෙනවා. ඒක වචනත් එක්ක පාවිච්චි කරන්නේ was කියන එක. was. ඒ නිසා තමයි was කියන එක ආවේ. ලියලියා කියන්නේ ලියමින් කියන එකම නිසා එතෙන්ට එනවා writing. එහෙමනම් she was writing. ඇය ලියමින් හිටියා. එහෙම නැත්නම් ලියලියා හිටියා. right. I think it is better to conclude the class for today. දැන් class එක අවසන් කරන එක හොඳයි. slides ටිකක් අමාරුවේ මම මේ maintain කරගත්තේ. ඒක නිසා it is about 10 past 10 now 10 විතර වෙන්න ගිහින් තියෙන නිසා මම පාඩම අවසන් කරන්නම්. Right, now you can ask any questions if you have. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. Did you understand the sentences that we did today? අද කරපු වාක්‍ය තේරුණාද? Yes, sir. Right. Do you have any questions to ask? අහන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවද? Right. Let's conclude the class. We'll meet again next Saturday at 9 PM. ඉතින් ලබන සෙනසුරාදා රෑ 9ට හමු වෙමු. Thank you very much for your participation. Good night.